සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුකොට ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද ධම්මෝසද සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 128 පිරිවෙන පාර බොරලැස්ගමුව ලිපිනේ පදිංචි පින්වත් විරිතමුල්ල මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන්ම 2012 මැයි පළමුවෙනි දින මිය පරලෝ ගිය HHB වැලිගොඩපොළ පියාණන්ට 1993 දෙසැම්බර් මාස 14 වන දින මිය ගිය චාලිස් විරිතමුල්ල පියාණන්ට 2013 පෙබරවාරි මාස 6 වන දින මිය ගිය මැගිලින් විරිතමුල්ල මෑණියන් සහ ජයසීලී විරිතමුල්ල සහෝදරිය ඇතුළු නමින් මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන උතුම් අදහසින් තමයි මේ දේශනාවේ දායකත්වය දරන්නේ. පින්වතුනි, අප හැමදිනාම මේ ගමන් කරමින් ඉන්නේ දුක් සහිත වූ සංසාර ගමනක. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන ගැන දේශනා කළේ අනවතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. පින්වත් මහණෙනි, මේ සංසාරය යනු අනවරාග්‍ර වූ, අනවරාග්‍රය කියලා කිව්වේ ඊටාම දීර්ඝ අනවරාග්‍ර ගමනකි. පුබ්බා කෝටින්න පඤ්ඤායති. මෙහි ඇරඹූ කෙලවරක් නොපෙනේ. අවිද්‍යාවේ වැසුණු තෘෂ්ණාවෙන් බැඳී ගිය මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ ඇරඹූ කෙලවරක් පැනවිය නොහැක්කේය කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. මේසා සංසාර ගමනේ පින්වතුනේ අපි ඉපදෙමින් මැරෙමින් එනකොට සුගති දුගති වල අපි ඉපදිපති ආවා. බොහෝ දුක් විඳා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ සංසාර ගමනේ එනකොට අපි ඇස් දෙකින් හඬාපු කඳුළු, අපි හඬනකොට මේ ඇස් වලින් වැහුණු වැగిරුණු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඊළඟට මේ සංසාර ගමනේ අපි එනකොට අපි හෙළූ රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔබ දකිනවා ඇතැම් දුගී දුප්පත් අය හරියට වේලක් කන්න බැරුව, හරියට ඇඳුමක් නැතුව දුප්පත් වෙලා කාකට හරි අතපාගෙන ජීවත් වෙන අය ඔබ දකිනවා. ඒ දකිද්දි මහණෙනි, ඔබ ගැන නිෂ්ඨාවකටපත් වෙන්න.
ඒකාන්තයෙන් මේ සසර ගමනේ මාත් මේ වගේ දුක්ඛිතව ඉපදිලා ඉඳලා තියෙනවා. ඊළඟට මහණෙනි ඔබ දකිනවා සමහරු හරි සැපවත් ජීවත් වෙනවා. ඒ සැප සම්පත් විඳින මිනිස්සු දැක්කම හිතන්න කියනවා මේ සංසාර ගමනේ ඒකාන්තයෙන් අපිත් ඔය වගේම සැප සහිතව ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. ඒ නිසා මේ සංසාර ගමන ගත්තහම මේ සසරේ අපි සැප දුක් විඳිමින් නොයේක් ಜಾතිවල ඉපදිපද ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ඉපදිපද ආපු එකම ಜಾතියකවත් අපට බැරි වුණා සියලු රෝග නසන ඔසුවවන මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට. ඒ ධර්මය අවබෝධ කරගන්නට අපට අවකාශ ලැබුණා නම් මේ විඳවමින් යන සංසාරේ අපි අද නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා මහා කප්පින නමින් මහා පින්වන්තයෙක්. පැවිදි වෙන්න පෙර ඔහු රාජ්‍යයකට අධිපති වූ මහා රජෙක්. මහා සේනාවක් ඇති රාජකීය ශ්‍රී සම්පත්තිය ඇති මේ රජුරෝ ඒ සකල සම්පත්තිය මත්හැරලා ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා සියලු රෝග නසාලන ඔසුවවන මේ ශ්‍රී සද්ධර්මය ඊටාම ශ්‍රද්ධාවෙන් ප්‍රගුණ කළා. ඒ ධර්මය අවබෝධ කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ රහතන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්න වෙලාවට නිරායාසයෙන් මේ රහතන් වහන්සේට කියවෙනවා මහා කප්පින මහරහතන් වහන්සේට අහෝ සුඛං හප්පේ තියෙන සැපයක් අහෝ සුඛං හප්පේ මේ තියෙන සැපයක් කියලා කියවෙනවා. එතකොට පින්වතුනි අරහත්ත්වය කියන එක පිටට පේන එකක් නෙමෙයිනේ. හැබෑවටම අරහත්ත්වයට පත් වෙච්ච උත්තමයා තමන්ගේ අරහත්භාවය පිටට පෙන්වන්න දඟලන්නේත් නැහැ. ඒ නිසා මහා කප්පිනයන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා අනිත් භික්ෂුන් දන්නේ නැහැ. භික්ෂුන්ට ඇහෙනවා වනයේ වාසය කරද්දී මේ මහා කප්පින තෙරුන් වහන්සේ එකපාරම අහෝ සුඛං කියනවා. එතකොට මේ මෙතන හිටපු ඇතැම් භික්ෂුන් වහන්සේලාට සැකයක් උපන්නා. එකත් එකටම මේ මහා කප්පින තෙරණු අතීතයේ විඳපු රජ සැප සිහි කරනවා ඇති. ඒ කාලේ රහට කාපුවා සිහි වෙනකොට රාජ භෝජන සිහි වෙනකොට හප්පේ ඒ කාලේ තිබ්බ සැපයක් කියලා තමයි ඔය අහෝ සුඛං කියනවා ඇත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ওই විදිහට පැමිණිලි කළා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මහා කප්පින තෙරුන් වහන්සේව කැඳවලා මේ ගැන විමසනවා. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ රාජකීය ශ්‍රී සම්පත්තියෙන් හිටපු එක සිහි කරලා නොවේ මං අහෝසුකම් කියන්නේ. මේ ලද උතුම් පැවිදි ජීවිතේ මං සාක්ෂාත් කළ නිවන තුල තියෙන සැපේ දැකලයි. මේ දහම් ඔසුව පානය කරලා සියලු රෝග සුවපත් කරගත්ත ඒ ජීවිතයේ තියෙන සැපේ ගැනයි මම අහෝසුකම් කියලා උදන් යනුවේ කියලා. ඒ නිසා පින්වතුනේ සංසාර ගමනක ඉපදිපදී යන අපි හැබෑම සැපයටපත් වෙනවා නම් ඒ සැපේ අපිට උදා කරවන්නේ මේ ශ්‍රී සද්ධර්මය. සංසාරයේ සත්‍යය බඳවා තබන සංයෝජන ධර්ම 10ක් තියෙනවා. අපි ගියවතාවේ වැඩසටහනේදී මේ සංයෝජන ධර්ම ගැන ඉගෙන ගත්තා. ඒ සංයෝජන වලින් පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් මේ සත්‍යව සංසාරයට බඳිනවා. මම මගේ ආත්මය කියන හැඟීමෙන් බැඳලා තියෙනවා. සක්කාය දිට්ඨියෙන් තමයි මේ සත්ත්ව ලෝකයා මේ සත්‍යව කාම ලෝකයට බඳවලා තියාගන්නේ. මේ ලෝකේ දෙවියන් මරුන් බමුණු සහිත මේ ලෝක සත්වයාම ওই සක්කාය දිට්ඨියෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා සංසාරයෙන් නිදහස් වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි සංයෝජනය තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කිව්වේ බුදුරජුන්ගේ අවබෝධය සැක කරනවා. බුදුරජාන් වහන්සේ නමක් තමයි පින්වතුනි මේ ලෝකයට සසරට බැඳ තබන අකුසල් ගැන දේශනා කළේ. බුදුරජාන් වහන්සේ නමක් තමයි මේ ලෝකයට
සසරින් නිදහස් කරවන කුසල් ගැන දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සැක කරපු ගමන් ඔහු කුසල් අකුසල් තමයි සැක කරන්නේ. දැන් බලන්න මේ ලෝකෙ ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පරිබාහිර අදටත් බොහෝ වෙනත් ආගම් තියෙනවනේ. ඒ ආගම් වලත් කුසල් අකුසල් කතාවක් තියෙනවා. හොඳ නරක මේ හරි වැරද්ද කියලා කතාවක් තියෙනවා. හැබැයි ඒ ශාසනවල කියා දෙන අකුසල් කියන ඒවා හැබෑවටම අකුසල් නෙවෙයි. ඒ ශාසනවල පුරුදු කළ යුතුයි කියන කුසල් හැබැයි කුසල් නෙවෙයි. දැන් ඇතැම් ශාස්ත්‍රවරුන්ගේ වචනේ තියෙනවා ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ වචන පිළි නොගන්න අයව මැරුවාට පව් නැත. එතකොට ඒක ඉගෙන ගන්න කෙනා හිතනවා අන්‍යාගමික කෙනෙක්ව අපේ ආගමේ නොවන කෙනෙක්ව ඝාතනය කරාට මට කිසි පාපයක් නැහැ, මට ඒකෙන් කුසලයක් සකස් වෙන්නේ කියලා. එතකොට එතන කුසල් අකුසල් කතාව සම්පූර්ණයෙන්ම වැරදි. සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සැක කිරීම ඊළඟ සංයෝජනය. ඒ සංයෝජනයේ තියෙන තාක් සංසාරයෙන් නිදහස් වෙන්න බෑ. ඊළඟ එක තමයි සීලබ්බත පරාමාස. සංසාරයෙන් නිදහස් වෙන්න කියලා බුදු කෙනෙකුගේ ශාසනයෙන් පරිබාහිර නොයෙක් ව්‍රත සමාදන් වෙනවා. මේ තුنيන්ම සංසාරෙට ලෝක සත්‍යව බැඳ තබනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යම්කිසි ශ්‍රාවකෙක් චතුරාර්ය සත්‍ය ධර්මය දර්ශනයට පැමිණලා සෝතාපන්න ආර්ය ශ්‍රාවක බවට පත් වුණොත් එහෙම සෝවාන් වුණොත් ආන්නේ ශ්‍රාවකයාට පින්වතුනි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන මේ සංයෝජන තුන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. ඒ සංයෝජන තුර දුරු වෙනවා. අපි ගිය වතාව ඉගෙන ගත්තා දර්ශන භූමිය කියලා සෝවාන් වීම. ආන්නේ ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට ඔය සංයෝජන තුන දුරු වුණාම ඇති වෙන සැනසෙල්ල බලන්න ඔහුට හටගන්නවා කියනවා සැපයක්. මම නම් ආයේ ඒකාන්තයෙන්ම නිරේ යන්නේ. තිරිසන් ලෝකේ යන්නේ නැහැ. පෙරේත ලෝකේ යන්නේ නැහැ. ඒකාන්ත වශයෙන්ම මං ආත්ම භාව 7ක් ඇතුලේ සියලු දුක්වල කෙලවර වන අමා නිවන සාක්ෂාත් කරනවාමයි කියන සැනසෙල්ල ඔහුට ලැබෙනවා කියනවා. ඒ සංසාරයට බැඳ තියෙන සංයෝජන තුනක් ප්‍රහාණය වුණාම තව සංසාරයට බැඳ තබන එක සංයෝජනයක් කාමරාගය. කාමරාගය කියන මේ ඇහැට පේන ප්‍රිය රූප, කනට ඇහෙන ප්‍රිය ශබ්ද, නාසයට දැනෙන ප්‍රිය ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රිය රසය, කයට දැනෙන ප්‍රිය පහස කෙරෙහි මානසිකව හටගත්ත සංකල්පීය රාගයෙන් බැඳිලා යනවා ලෝක සත්වයා. ඒ නිසා මේ කාම ලෝකයෙන් නිදහස් වෙන්න බෑ ලෝක සත්වයාට. ආන්න ඒක සංයෝජනයක්. ඒ සංයෝජනේ තියෙන තා සසර ගමනේ යන්න වෙනවා. ඊළඟ එක තමයි පටිඝය, ගැටෙන ස්වභාවය. ඒ ගැටෙන ස්වභාවයේ තියෙන තා සත්වයාට මේ කාම ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි මේ කාමරාගේ වේවා පටිඝය වේවා සල්ලි තිබ්බට දුරු කරගන්න බෑ. ප්‍රසිද්ධිය තිබ්බට දුරු කරගන්න බෑ. ඊනකට මේ ලෝකේ පාඨමාලා තබමින් ඉගෙන ගන්න නොයේක් විෂය ධාරා ඔක්කොම ටික ඉගෙන ගත්තත් කාමරාග පටිඝ දුරු කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය මනමින් ඉගෙනගෙන ගෞරවයෙන් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා කාමරාග පටිඝ කියන සංයෝජන දෙකත් ධර්මය නිසා දුරු කරනවා. ආන්නේ කාමරාග පටිඝ දුරු වෙච්ච ශ්‍රාවකයාට කියනවා අපි අනාගාමී. ආයේ කවදාවත් කාම ලෝකයට නොයනා කෙනා. අනාගාමී ශ්‍රාවකයා තුළ එතකොට සෝවාන් වෙද්දි දුරු වෙච්චි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනත් නැහැ. ඊළඟට කාමරාග පටිඝ කියන සංයෝජනත් සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. තවදුරටත් මේ ධර්මයේ හැසිරෙනකොට සංසාරයට බැඳලා තියෙන අනිත් සංයෝජන පහ. මේ මොනවද? රූප රාගය. රූපී දේ කෙරෙහි බැඳිලා යනවා. අරූප රාගය.
අරූපී දේවල් කෙරෙහි බැඳිලා යනවා. ඊළඟට සංයෝජන ධර්මයක් මාන්නේ හට ගන්නවා. මාන්නෙන් බැඳිලා යනවා. උද්දච්චය කියලා කිව්වේ සිත කැළඹිලා. ඒක කැළඹීම විසිමුත් සසරට බැඳලා තබනවා. අවසාන සංයෝජනය තමයි ඝන කටුවක්සේ මේ ලෝක සත්වයව වහගෙන ඉන්න අවිද්‍යාව. ඒකෙමුත් සත්වයා සසරට බැඳෙනවා. මේ සංයෝජන ධර්ම පහත් යම්කිසි භික්ෂුවක් අරහත්වයට පත් වෙද්දී සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. එතකොට පින්වතුනි මේ සංසාරයට බැඳලා තියෙන කෙලෙස් සහගත බන්ධන ඔක්කොම යමකින් ගලවලා දමනවා නම් ඒ කවරකින්ද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන්මයි. ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්නට ගොඩාක් උපකාරී වෙන ගුණධර්ම දෙකක් කියලා අපි ඉගෙන ගත්තා. සිහියත් ප්‍රඥාවත්. මොකද සිහියෙන් තමයි කෙලෙස් හටගන්න එක වළක්වන්නේ. ප්‍රඥාවෙන් තමයි කෙලෙස් හට ගැනීම සම්පූර්ණයෙන්ම දුක් හට ගැනීම වියලවලා දාන්නේ. බලන්න මේ නෙත්තිප්පකරණය කියන පොත් වහන්සේගේ මේ සිහිය සහ ප්‍රඥාව මෙන්න මේ විදිහට විස්තර වෙනවා. සිහිය යටතේ ඉන්ද්‍රියයන් දෙකකි. දැන් ඔබ අහලා තියෙනවා ඉන්ද්‍රිය ධර්ම ගැන. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ පින්වතුනි මේ ශාසනයෙන් පරිබාහිරව කිසි කෙනෙකුට පිළිටන්නේ නැති එකක්. ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම වදාලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. යම් කෙනෙක් තුල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම නැද්ද? එයා සසුනින් පරිබාහිර පෘථග්ජනෙක් කිව්වා. හැබැයි යමෙක් තුල මේ ඉන්ද්‍රිය ධර්ම පිහිටනවා නම් ඔහු ශාසනයට අයිති කෙනෙක්. එතකොට නෙත්තිප්පකරණේ පොත් වහන්සේගේ පෙන්වලා දෙනවා සිහිය යනු ඉන්ද්‍රියෝ දෙකකි. එනම් සති ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියත්. එතකොට දියුණු කළගත යුතු සිහිය යටතේ ඔහු තුල තියෙන ඕන ඉන්ද්‍රිය දෙකක්. සති ඉන්ද්‍රිය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. ඇයි ඒ සිහියට යටත් කරන්නේ? සති ඉන්ද්‍රිය කියලා කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතිපට්ඨානය තුල හොඳට සිහිය පිහිටුවන එක. සමාධිය කියලා කියන්නේ කුසල් අරමුණක් තුල සිහිය පිහිටුවන එක. ඒ නිසා සිහිය යටතේ ওই ඉන්ද්‍රිය ධර්ම දෙක යෙදෙනවා. ප්‍රඥාව යනු ඉන්ද්‍රියයන් දෙකකි. ප්‍රඥාව යටතේ ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. එනම් ප්‍රඥා ඉන්ද්‍රියත් වීරිය ඉන්ද්‍රියත්. ප්‍රඥා ඉන්ද්‍රියෙන් තමයි යථාර්ථය දකින්නේ. මේ දුක හට ගැනීම, මේ දුක්ඛ නිරෝධය, මේ දුක නිරුද්ධ කරන මාර්ගය කියලා දකින්න තියෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන්. ප්‍රඥාව තමයි පින්වතුනි වටිනාම දේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කිංසු නරාණං රතනං, මේ මිනිස්යාට තියෙන වටිනාම දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා නරාණං රතනං, ප්‍රඥාව තමයි මිනිස්යාට තියෙන වටිනාම දේ. බුදුරජාණන් වහන්සේගෙන් තව දවසක් ඇහුවා කෙනෙක්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කතංසු ලබති පඤ්ඤං, ඔය මිනිස්යාට වටිනාම මාණික්කය වන ප්‍රඥාව ලබන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාලා සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබති පඤ්ඤං අපමත්තු විචක්කනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය. බුදුරජාණන් වහන්සේත් උතුම් රහතන් වහන්සේලාත් නිවනට පමුණුවන
ධර්මයේ දේශනා කරද්දී ඒ රහතුන්ගේ දහම සද්ධානු සිත පහදවාගෙන සුස්සූසා ආසාවෙන් අහන්න ඕන. ආසාවෙන් අහගෙන හිටියට විතරක් බෑ. විචක්කනෝ ඒක හොඳට නුවණින් විමසන්න ඕන. ආන් එතකොට ලබති පඤ්ඤං ප්‍රඥාව ලැබෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මෙහි ප්‍රඥාව කියනකොට ප්‍රඥාව යටතේ ප්‍රඥා ඉන්ද්‍රිය අදාළ වෙනවා. ඊළඟට වීරිය ඉන්ද්‍රියත් අදාළ ප්‍රඥාවටමයි. ඇයි පින්වතුනි වීරිය ඉන්ද්‍රිය ප්‍රඥාවට අදාළ? වීරියෙන් තමයි අකුසල් දුරු කරන්නේ. වීරියෙන් තමයි කුසල් වඩන්නේ. එතකොට අකුසල් දුරු කරන්නටත් කුසල් වඩන්නටත් කුසල් අකුසල් තෝරා බේරා ගැනීම තියෙන්න ඕන. කුසල් අකුසල් තෝර බේරගන්නේ ප්‍රඥාවෙන්. ආන්නේ නිසා ප්‍රඥාව යනු ඉන්ද්‍රියෝ දෙකකි. එනම් ප්‍රඥා ඉන්ද්‍රියත් විරිය ඉන්ද්‍රියත්. මේ සතර ඉන්ද්‍රියන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ස්වයම්භූ ඥානයක් බව අදහා ගැනීම ශ්‍රද්ධා ඉන්ද්‍රියයි. මේ කතා කරපු සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරපු එකක්. සම්බුද්ධ ශාසනයෙන් පරිබාහිරව මේ ඉන්ද්‍රිය ගැන කතාවක් නැහැ. ආන් එහෙම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමක් ඇද්ද ශ්‍රද්ධාවක් ඇද්ද? ඒකට කියනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් අතර තියෙන බලවත් ඉන්ද්‍රියක්. ශ්‍රද්ධාව ගැන බුද්ධ දේශනාවේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෝ ලෙස අපි පිහිටා සිටිය යුත්තේ කුමක් මතද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා සාදු පතිට්ඨිතා. ශ්‍රද්ධාව තුල පිහිටලා ඉන්න එක තමයි හොඳ. ශ්‍රද්ධාව තුල පිහිටලා ඉන්න ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ සියලු තීරණ ගන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් කියලා කිව්වේ තමන්ගේ ජීවිතයේ සියලු තීරණ ඔහු ගන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අනුව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අනුව ගන්න තීරණින් කවදාවත් ඔහුට අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බණ පොතේ සඳහන් වෙනවා ශ්‍රද්ධාව ගැන. සද්ධා බන්ධති පාතේයන්. ශ්‍රද්ධාව තමයි කියනවා ශ්‍රාවකයාට නිවන පිණිස පාර සකස් කරලා දෙන්නේ. ශ්‍රද්ධාව නැත්නම් මේ දුකින් නිදහස් වීමේ හැකියාවක් අපි කිසි කෙනෙකුට නැහැ. ශ්‍රද්ධාවෙන් තමයි ඔහු තමන්ගේ ධර්ම මාර්ගය සම්පූර්ණයෙන්ම දියුණු කරගන්නට ආලෝකය ලබා ගන්නේ. ඔන්න මේ පොත් වහන්සේගේ හරි ලස්සනට විස්තර කරනවා. බලන්න පිංගුතුනි මේ ධර්මයන් වැඩිගෙන යන ආකාරය. යම්කිසි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ඇද්ද? ඒ ශ්‍රද්ධාව අධිපති කරගෙන යම් චිත්ත ඒකාග්‍රයක් ලබන්නේද? ඔන්න කෙනෙක් තුළ හොඳට ශ්‍රද්ධාව තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. ඒ අවබෝධයේ අදහාගත්ත හිත බලවත් කරගෙන කෙනෙක් උපදව ගන්නවා හොඳ චිත්ත සමාධියක්. හොඳට කුසලයක් තුළ හිත එකඟ කරගන්නවා. මේ ඡන්ද සමාධියයි. ආනේකට කියනවා ඡන්ද සමාධිය. සිත සමාහිත කල්හි නුවණින් කරන ප්‍රතිවේක්ෂා බලයෙන් හෝ භාවනා බලයෙන් හෝ කෙලෙසුන් යටපත් වීමක් ඇද්ද? දැන් ඔහුගේ හිත හොඳට සමාධිමත් කියලා කියන්නේ නීවරණයන්ගෙන් ඒ හිත පීඩා විඳින්නේ නැහැ. ඒ චිත්ත සමාධියෙන් වාසය කරන ශ්‍රාවකයා ප්‍රතිවේක්ෂා බලයෙන් ඒ කියන්නේ කුසල් අකුසල් නුවණින් සැලකීමේ හැකියාව. ප්‍රතිවේක්ෂා බලය කියලා කියන්නේ මේ කුසල් මේ අකුසල් කියන හොඳට නුවණින් සලකන්න පුළුවන් බලයක් තියෙනවා ශ්‍රාවකයාට. ඒ ප්‍රතිවේක්ෂා බලයෙන් හෝ භාවනා බලයෙන් ඒ කියන්නේ තමන් දියුණු කරන ලද සිතේ බලයෙන් කෙලෙස් යටපත් කරගෙන වාසය කරනවා. මෙය ප්‍රහාණයකි. ඒ ප්‍රහාණය කලේ මොනවද? අකුසල්. එක්ක නුවණින් සලකලා අකුසල් ප්‍රහාණය කළා.
එහෙම නැත්නම් තමන් උපදවගත්ත භාවනාවේ බලයෙන් අකුසල් ප්‍රහාණය කළා. මෙසේ කෙලෙස් යටවත් වීමේදී ආස්වාස ප්‍රස්වාසයක් විතක්ක ਵਿਚාරයක් සංඥා වේදනාවක් ඇද්ද මේවා සංස්කාරයෝය. දැන් ඔබ සිහි කරගන්න ඕන පටිච්ච සමුප්පාදයේ සංස්කාර කියපු කාරණාව. පටිච්චසමුප්පාදයේ සංස්කාර බුදුරජාන් වහන්සේ තේරුවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එතකොට කාය සංස්කාර කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාස. වචී සංස්කාර කියලා කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංස්කාර කියලා කිව්වේ සංඥා වේදනා. දැන් ශ්‍රාවකෙක් ධර්මයේ හැසිරෙන කෙනෙක් ඔන්න හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. ඔහුට තියෙන ශ්‍රද්ධාව විතරක් නෙමෙයි. හොඳට තියෙනවා සිහි නුවණ. සිහිය කියලා කිව්වේ ඔහු ගාව පිහිටලා තියෙනවා සති ඉන්ද්‍රියත් සමාධි ඉන්ද්‍රියත්. නුවණ කියලා කිව්වේ ඔහු ගාව තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රියත් විරිය ඉන්ද්‍රියත්. ඒ වගේම තියෙනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය. හැබැයි ශ්‍රද්ධාව ගොඩාක් බලවත්. ඒ බලවත් ශ්‍රද්ධාව තුළ ඔහු උපදව ගන්න සමාධියට කියනවා ඡන්ද සමාධිය. ඒ සමාධියෙන් වාසය කරන ශ්‍රාවකයා අකුසල් දුරු කරලා දානවා. ඒ අකුසල් ප්‍රහාණය කරන මොහොතේ අකුසල් ප්‍රහාණය කරමින් ඉන්න ශ්‍රාවකයා තුළ යම් ආස්වාස ප්‍රස්වාස යම් විතක්ක ਵਿਚාර යම් සංඥා වේදනා තියෙනවද ඒවා සංස්කාර කියනවා. මෙසේ කලින් ඇති කරගත් ඡන්ද සමාධියක් ඇද්ද. එතකොට ඡන්ද සමාධිය තියෙනවා. කෙලෙස් යටපත් කිරීමෙන් ප්‍රහාණය කිරීමක් තිබෙනවා. මේන මේවත් සංස්කාර. මේ සියල්ලම එකතු වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශ්‍රාවකයා තුළ පිහිටලා තියෙන්නේ ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත 이르දිපාදයක්. ඔබ අහලා ඇති සතර 이르දිපාද. ඡන්ද 이르දිපාදය, චිත්ත 이르දිපාදය, විරිය 이르දිපාදය, විමර්ශා 이르දිපාදය. ඡන්ද කියලා කිව්වේ කැමැත්ත මුල් කරගත්ත. කැමැත්ත මුල් කරගෙන 이르දිපාද වඩනවා. වීරිය කියලා කිව්වේ අකුසල් දුරු කිරීමෙත් කුසල් වැඩිීමෙත් වීරියෙන් යුක්තව 이르දිපාදේ වඩනවා. චිත්ත කියලා කිව්වේ අදිෂ්ඨානය. අදිෂ්ඨානයෙන් යුක්තව සිත අධිපති කරගෙන සමාධිය වඩනවා. 이르දිපාදේ වඩිනවා. විමර්ශා කියලා කිව්වේ නුවණින් සැලකීම අධිපති කරගෙන 이르දිපාදේ වඩනවා. මෙන්න මෙහෙම තමයි කියනවා සිහිය ප්‍රඥාව තියෙන ශ්‍රාවකෙක් පිංගුතුනේ 이르දිපාද ධර්මයන් දියුණු කරගෙන යන්නේ. එතකොට 이르දිපාද කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තුළ උපදවා ගන්න තියෙන විශේෂ ගුණධර්ම ටිකක්. බලන්න මේ පොත් වහන්සේගේ තුළ අපි ධර්මයක් විමසනකොට අපි මේ ඉගෙන ගනිමින් ඉන්නේ නෙත්තිප්පකරණේ විචයහාරය. මේ විචයහාරයේ යටතේ සුත්ත නිපාතේ අජිත සූත්‍රය විස්තර කරන අතරේ තමයි මේ 이르දිපාද කතාව අපිට මේ පොත් වහන්සේ තුළ විස්තර වෙන්නේ. එතකොට යම් කෙනෙක් සූත්‍ර දේශනාව අරගෙන ඒ දේශනාවේ ගාථාවන් හොඳට විමසනකොට ඔහුට වටහා ගන්න කොච්චර දෙයක් තිබෙනවාද? ඒ කාරණේ අපිට හොඳට මේ පොත් වහන්සේගේ තියෙන මේ ධර්ම විග්‍රහයෙන් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මෙහි විස්තර වෙනවා මෙන්න මෙහෙම කාරණයක්. සමාධිය ගැන. හරිම ලස්සනයි. සබ්බෝ සමාධි ඥාන මූලකෝ ඥාන පුබ්බංගමෝ. බලන්න ඒ කාරණේ. සියලු සමාධි ඥානයේ මුල් කොටගෙන ඇත්තේය. යම් සමාධි තියනවාද සමාධි ඔක්කොම ඥානයේ මුල් කොටගෙන ඇත්තේය. ඥාන පුබ්බංගමෝ ඥානයේ මූලික අංගය කොටගෙන ඇත්තේය. ඥානයට අනුව සමාධිය පෙරළේ. ඥානානුපරිවත්තති. මේ සමාධි ස්වභාවය. මේ සමාධි ස්වභාවය අපට දේශනා කළේ කවුද? මේ පොත් වහන්සේගේ මේ විග්‍රහයන් සිද්ධ කරන්නේ නිකලෙස් ගුණදරු මහා කච්චාන මහරහතන් වහන්සේ. එතකොට සමාධියේ ස්වභාවය කියනවා ඥානය මූලික කරගත් එකක්, ඥානය මුල් අංගය කරගත් එකක්,
සමාධිය ඥානයට අනුව පෙරලෙනවා. ඒ සමාධිය ඥානයට අනුව පෙරලීම ගැන හරිම ලස්සන විස්තරයක්. මේ රහතන් වහන්සේ නමක් මේ විස්තරය කරනවා ඇරෙන්ට සාමාන්‍ය කෙනෙකුට මේක හිතා ගන්නවත් බෑ. බලන්නේ විස්තරේ සමාධිය පුබ්බේ නිවාසානුස්සති ඥානයට අනුව පෙරලෙන නිසා තමයි කියනවා කෙනෙකුට සමාධිය තුල පිහිටා පෙරවිසූ කඳ පිළිවෙල බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් පුබ්බේ නිවාසානුස්සති ඥානයේ තිබෙන ශ්‍රාවකයන් වහන්සේලා අතීතයේ ගත කරපු ජීවිත 1ක් 2ක් 30ක් 40ක් 100ක් 300ක් මෙහෙම පිටිපස්සට බලනවා. මේ සමාධියට සමවැදිලා එසේ පෙරවිසූ කඳ පිළිවෙල බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ සමාධිය ඥානයට අනුව පෙරලෙන නිසා කියනවා. එමෙන්ම සමාධියට සමවදින භික්ෂුව ඒ සමාධියෙන් සත්වයෝ චුත වෙන උපදින ආකාරය දකින්නේත් සමාධිය ඥානයට අනුව පෙරලෙන නිසා කියනවා. එමෙන්ම සමාධිය සත්වයන්ගේ සිත් දැන ගැනීමේ ඥානයට අනුව පෙරලෙන බැවින් සමාධියට සමවදින භික්ෂුව සත්වයන්ගේ සිත් විමසා දැනගන්නේය. මේ සමාධිය දියුණු කරාම සමාධිය තුල පිහිටා මේ අනුන්ගේ සිත දකින්න පුළුවන් හැකියාවක් උපදව ගන්නවා ඇතැම් ශ්‍රාවකයන් වහන්සේලා. අපි ඒකට කියනවා චේතෝ පරිඥානය කියලා. ඒ කියන්නේ බලනවා මෙයා දැන් හිතන්නේ කුසල සහගත හිතුවිල්ලක්ද අකුසල සහගත හිතුවිල්ලක්ද ලාමක දෙයක්ද මෙහෙම බලන්න පුළුවන්. දැන් ඔබට මතක ඇතිනේ එහෙම මහතෙරුන් වහන්සේ නමක් ළඟ පැවිදිලා හිටපු භික්ෂුවකට වෙච්ච සිද්ධිය. මහතෙරුන් වහන්සේ නමක් හිටියා හොඳට දියුණු කරගත්ත හිතක් තියෙන දියුණු කරගත්ත ධර්මයේ හොඳින් දියුණු කරලා අරහත්ත්වේ සාක්ෂාත් කරපු උත්තමයෙක්. මේ උත්තමයන් වහන්සේ ළඟ ගෝලයෙක් විදිහට භික්ෂුවක් මහණ වුණා. මේ භික්ෂුන් වහන්සේ ඉතින් කාලයක් තමන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ සමීපේ ඉඳලා ධර්මය ඉගෙන ගැනීම පිණිස දුර ඈත පළාතකට වැඩම කළා. දැන් ධර්මය ඉගෙනගෙන මේ කටයුතු ඔක්කොම අවසන් වෙලා ආපහු තමන්ගේ ගුරු දේවයන් වහන්සේ බලන්ට එනකොට හිස් අතින් එන්න බැරි නිසා උන්වහන්සේට ලැබිලා තිබුණා හොඳ සිවුරු පිරිකරක්. මේ සිවුරු පිරිකරෙත් අරගෙන තමයි ගුරු දේවයන් වහන්සේ බලන්න දැන් ඉන්නේ. ඒ ගුරු දේවයන් වහන්සේව බලන්ට ඇවිල්ලා ගුරු දේවයන් වහන්සේට වන්දනා කරලා අර සිවුරු පිරිකරේ ගුරු දේවයන් වහන්සේට පූජා කළා. අනේ ස්වාමීනි මේක මට ලැබිච්ච හොඳ සිවුරු පිරිකරක් මම ඔබ වහන්සේට පූජා කරනවා කියලා. එතකොට දැන් මේ ගෝල නම හිතාගෙන හිටියේ මේ සිවුර පූජා කරනකොට ආනේ පොඩි නම මට ලස්සන සිවුරක් ගෙනල්ලානේ කියලා මෙහෙම පිළිගන්නේ කියලා. ඒ මොකුත් නෑ. ඉතින් ආචාර්යන් වහන්සේ කිව්වා පොඩි නම ওই පැත්තකින් තියන්න කියලා කිව්වා. ඒ කිව්ව ගමන් අර පොඩි නමගේ හිත රිදුනා. පොඩි නම කල්පනා කළා මන් දුර ඈතක ගිහිල්ලා හිටපු මේ ටික කාලෙට ගුරු දේවයන් වහන්සේගේ හිත මං ගැන බිඳිලා. අනේ ගුරු දේවයන් වහන්සේ තමයි මට මේ පැවිද්දේ හිටපු එකම එක්කෙනා. උන්වහන්සේ මං ගැන අපහැදීමෙන් ඉන්නේ. මට මේ පැවිද්දෙන් ඇති වැඩක් නෑ. දැන් හිතනවා. මං එන සිවුරු අරින්න ඕන. දැන් ඔන්න බලන්න හිතුවිලි රටාවේ යන හැටි. මං දැන් සිවුරු අරින්න ඕන. සිවුරු ඇරලා මං ගෙදර ගිහිල්ලා මං යාන්තමට පටන් ගන්න ඕන පොඩිවට කුඹුරක් කරන්න. ඔය පොඩිවට ඔය කුඹුර කරගෙන යනකොට ටිකින් ටික මගේ කුඹුර සරු වෙන්නේ නැතේ. ඒ කුඹුර සරු වුණා මට ටිකක් මේ ලොකුවට ගොවිතැන කරන්න පුළුවන්. එතකොට මට හොඳට සල්ලි උපයන්න පුළුවන්. ඒ හොඳට සල්ලි උපයපුවාම මට වැදගත් පවුලකින් කසාදයක් ආදිය කරගන්නත් බැරිකම නැහැ. දැන් එතකොට මේ පොඩි නම තාම සිවුර පොරවගෙන හිතින් කසාදත් බැන්දා. ඒ කසාද බැන්දට පස්සේ ඉතින් මගේ බිරිඳට
අවුරුද්දක් විතර යනකොට දරු පැටියකුත් හම්බ වෙන්නේ නැතයි. ඒ දරුවා හම්බුණාට පස්සේ මං දරු පැටියාවත් වඩාගෙන හොඳ සිවුරු පිරිකරයකුත් අරගෙන මගේ ගුරුදේවයන් වහන්සේව බලන්ට දැන් හිතනවා ඔව් හොඳ ලස්සන අස්ස කරත් එකම මං එන්න ඕන. එතකොට ගුරුදේවයන් වහන්සේට සතුටු හිතෙයි මගේ ගෝල නම හොඳට දියුණු වෙලානේ කියලා. එතකොට ගුරුදේවයන් වහන්සේ බලන්න බිරිඳත් එක්ක එද්දී බිරිඳ හැබැයි යම් විදිහකින් ගුරුදේවයන් වහන්සේගේ ඉස්සරහා වුණත් පොඩි එකාව එහෙම අතෑරියොත් මං ගුරුදේවයන් වහන්සේ ඉන්නවා කියලා බලන්නේ ගහනවා ඔළුවට එකක් කියලා ගුරුදේවයන් වහන්සේ ළඟ හිටියා. ගුරුදේවයන් වහන්සේට පවන්සලමින් හිටිය පොඩි නම. ගුරුදේවයන් වහන්සේගේ හිසට එක පාරක් ගැහුවා වටාත්තේ. එතකොට ගුරුදේවයන් වහන්සේ මේ පොඩි නම හිතන්න ගත්ත සියලු හිතවිල්ල පිංගතුනේ හිතින් හිත බලාගෙන හිටියේ. බලාගෙන ඉඳලා hina වෙලා කිව්වා හනේ පොඩි නම බිරින්දෑට තලන්ට ගොහින් අපි නොමය ගුටි කෑවේ කිව්වා. එතකොට මේ හැකියාව කොහොමද ලැබෙන්නේ? සමාධිය තුල තියෙන ඥාණයට අනුව පෙරලෙන ස්වභාවය නිසා. සමාධිය අනුන්ගේ සිත දකින ඥාණයට අනුව පෙරලී යන නිසා චේතෝ පරිඥානය උපදන්න පුළුවන්. බලන්න මේ ධර්මයේ කියන එක කොයිතරම් ආශ්චර්යයද කියලා. ඒ ධර්මයේ ආශ්චර්යය මේ පොත් වහන්සේගේ තුල කොයිතරම් ලස්සනට විස්තර වෙනවද? ඒ වගේමයි කියනවා දිවස් ඥානය උපද්ද ගන්න පුළුවන් වෙන්නේ සමාධිය තුල තිබෙන ඥාණයට අනුව පෙරලෙන ස්වභාවය නිසායි. දිබ්බ සෝත ඥානය උපදන්න පුළුවන් වෙන්නේ සමාධිය තුල තිබෙන ඥාණයට අනුව පෙරලෙන ස්වභාවය නිසායි. ඉතින් මේ විදිහට විස්තර කරලා තවත් විස්තරයක් කරනවා හරිම ලස්සන. සිත සමග එකට උපදින කුසල් තිබෙනවා. කුසල් වඩාගෙන යන ශ්‍රාවකයෙකුගේ සිත සමග එකට උපදින කුසල් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාදී පංච ඉන්ද්‍රිය ධර්ම. කුසල් හිතක් තුල කුසලයෙන් පිරුණු හිතක් තුල ඒ කුසල් හිතත් එක්කම උපදින ධර්ම පහ තමයි පින්වතුනි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය සංයුත්තේ දේශනා තුළ විස්තර වෙනවා හරිම ලස්සනට. යම් වෙලාවක හිතේ ශ්‍රද්ධාව තියෙනවාද? ශ්‍රද්ධාව තියෙන තාක් හිත අකුසලයක බැසගන්නේ නැහැ කියනවා. හැබැයි ශ්‍රද්ධාව නැතුව ගිහින් අශ්‍රද්ධාව ඇති වුණාම තමයි කියනවා හිත අකුසලයේ බැසගන්නේ. ඔය වගේම යම් වෙලාවක වීරිය තියෙනවා නම් වීරිය තියෙන තාක් හිත අකුසලයක බැසගන්නේ. හැබැයි වීරිය අතුරුදහන් වෙලා කුසීතකම ආපු ගමන් අකුසල් බැස ගන්නවා. ඒ නිසා යම් තැනක කුසල් හිතක් තියෙනවා නම් කුසල් හිත තියෙන තැන ශ්‍රද්ධාව තියෙනවා. අකුසල් දුරු කිරීමේ කුසල් වැඩිීමේ වීරිය තියෙනවා. හොඳට සිහිය තියෙනවා. කුසලයේ තුල එකගභාවය වන සමාධිය තියෙනවා. යථාර්ථය දැකීම කියන ප්‍රඥාව තිබෙනවා. එම සිත නිරුද්ධ වන විට ඒ ධර්මයෝද නිරුද්ධ වී යයි. දැන් බැරි වෙලාවත් මේ ඒ කුසල් හිත නිරුද්ධ වෙලා වෙන හිතක් උපදිනවා කියලා කියන්නේ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියනුත් නිරුද්ධ වෙලා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔය විදිහටම නාම රූපයේද විඥානයේ හේතුවෙන් හටගත් දෙයකි විඥානයේ උපකාරයෙන් හටගත් දෙයකි. ඒ නාම රූප හේතුවෙන් කෙලෙස් සහිත විඥානයේ හටගත් විට රහතන් වහන්සේ මාර්ග ඥානයෙන් ඒ සියලු ක්ලේශයෝ නසන ලද්දේය. මේ කෙලෙස් සහගත විඥානයක් තුලින් යම් අකුසල් හටගන්න තිබෙනවාද රහතන් වහන්සේ නමක් පින්වතුනි අරහත් මාර්ග ඥානයෙන් ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත කයේ ඥානය සහ අනුප්පාදේ ඥානය කියලා රහතන් වහන්සේ නමක් තුල තිබෙන විශේෂ ඥාන. ඒ ඥානයෙන් රහතන් වහන්සේ කෙලෙස් සහගත විඥානය නැසුවා. විඥානේ නැසුවාට පස්සේ රහතන් වහන්සේගේ විඥානේ ආයේ කොහේවත් පිහිටනවා කියලා එකක් නැහැ.
රහතන් වහන්සේගේ පිරිනිවීම ඔබ අහලා ඇති රතන සූත්‍රී විස්තර වෙනකොට ඒ රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා රහතන් වහන්සේ නම පිරිනොම් පෑම හරියට ඒ භික්ෂුව පිරිනිවෙනවා කියනවා පහනක් නිවිලා යනවා වගේ. පහන නිවෙනකොට ඒ පහනේ දැල් වෙමින් තිබිලා ඔන්න නිවිලා ගියා. නිවිලා ගියාට පස්සේ කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ওই පහන් දැල්ල ගියේ උතුරු පැත්තට. එහෙම නැත්නම් පහන් දැල්ල ගියේ දකුණු පැත්තට. එක්ක උඩට, එක්ක නැගෙනහිර බටහිරට කියලා කියන්න බෑ. ඒ පහන් දැල්ල ගියේ කොහේද කියලා දන්නේ නැතුව නිවිලා යනවා. ආන්නේ වගේ තමයි කෙලෙස් නැසූ රහතන් වහන්සේගේ විඥාණය. රහතන් වහන්සේ මාර්ග ඥාණයෙන් විඥාණය නැසූ කල්හි ඒ විඥාණය ආහාර රහිත වෙයි. සතුටින් නොපිළිගන්නා ලද්දේ වෙයි. නොපතන ලද්දේ වෙයි. කිසිදු භවයකට නොයයි. එබඳු වූ විඥාණය නිරුද්ධ වූයේ වෙයි. මෙසේ විඥාණය නිරුද්ධ වීමෙන් විඥාණය නිරුද්ධ වූ කල්හි ප්‍රඥාවත් සිහියත් නාම රූපයත් යන මේ සියල්ලම නිරුද්ධ වූයේ වෙයි. ආන්නේ නිසා බුදුරජාණන් වහන්සේ අජිත සූත්‍රයේදී මේ ගාථාව වදාලා කියනවා. යමේතම් පඤ්ඤං අපුච්චී අජිතතං වදාමිතේ යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඔබට මතක් කරගන්න පුළුවන් අජිත සූත්‍රයේ තියෙන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ අජිත සූත්‍රයේ යම් තැනක නාම රූපත් ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙනවද? විඥානේ නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වෙලා යනවා කියලා රහතන් වහන්සේගේ පිරිනිවීම බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ආකාරය. දැන් එක අවස්ථාවක තිබෙනවා මේ රහතන් වහන්සේ නමකගේ පිරිනිවීම ගැන හරි ආශ්චර්යවත් සිද්ධියක්. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර. ඒ රජගහනුවර අද අපට ගියාට ඒ පරිසරයේ හරියටම තේරුම් ගන්න බෑ. රජගහනුවර තිබිලා තියෙනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරපු කුටිසෙනසුන් සහිත ප්‍රදේශයක් කාලසිලාවේ. මේ කාලසිලාවේ එක්තරා කුටියක ගිලන්ව ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේගේ නම ගෝධික. මේ ගෝධික ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට නිකලස් භාවයට පත් වෙලා නැහැ. හැබැයි මේ ගෝධික ස්වාමීන් වහන්සේ බලවත් කායික රෝගයකට පත් වෙලා ඒ කායික රෝගයෙන් ගිලන්ව බලවත් වේදනාව විඳින්මින් හිටියේ. මේ බලවත් කායික වේදනාව නිසා පින්වතුනි උපදවගත්ත චිත්ත සමාධිය ඇති වෙනවා නැති වෙනවා. ඒ මොකද මේ කයේ තියෙන වේදනාව නිසා උන්වහන්සේට ඒක පවත්ව ගන්න බැහැ. ඒක අවස්ථාවක උන්වහන්සේගේ හිතේ හොඳට චිත්ත සමාධිය හටගෙන තිබුණා. ඒ වෙලාවේ ගෝධික තෙරුන් වහන්සේ හිතනවා මම මේ චිත්ත සමාධිය පිරිහෙන්න කලින් දැලි පිහියක් අරගෙන මගේ බෙල්ල කපාගෙන කුසලයේ තුල හිත පිහිටුවාගෙන මං කලුරිය කරන්න ඕන. අකුසලයක් තුල ඉදිමින් කලුරිය කිරීම පාපී දෙයක්. ඒ නිසා මං කුසලයක් තුලම හිත පිහිටුවාගෙන කලුරිය කරන්න ඕන කියලා මෙහෙම හිතනවා. හැබැයි පින්වතුනි මේ හිතන්නේ මේ සාමාන්‍යයෙන් සියවිදී විහානි කර ගන්නවා වගේ එකක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයක් තුල සිද්ධ වෙච්ච ආශ්චර්ය සිදුවීමක්. මේක මේ රහතන් වහන්සේලාගේ තිබෙන ආශ්චර්ය අద్භූත භාවය නිසා දැන් අද අපිට රහතන් වහන්සේලා කියන ඒ උතුමන් වහන්සේලාව දැක ගන්නට තිබෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයන් අහලා ඒ ධර්මයන් තුලින් හිත පහදවාගෙන. ඒ ධර්මයන් තුල හැබැයි රහතන් වහන්සේගේ ස්වභාවය කියලා දෙනවා. ඒ රහතන් වහන්සේ නමක් වෙන පින්වන්තයාගේ තියෙන ආශ්චර්යවත් බව ඒ දේශනා තුල කියලා දෙනවා. දැන් බලන්න ගෝධික තෙරුන් වහන්සේ
දැලිපිහි අරගෙන හිස කඳින් වෙන් කරගන්න ලැහැත් වෙනකොටම මේක දකිනවා වසවර්ති මාරයා. මාරයා බැලුව මේ තෙරුන් වහන්සේ දැලිපිහියකින් තමන්ගේ ජීවිතේ තොර කරගන්න හිතනවා. හැබැයි ඒ හිතව්වාට මේ උත්තමයන් වහන්සේගේ තුල බලවත්ව සිහිය තියෙනවා. බලවත්ව නුවණ තියෙනවා. හොද්දට හිත පිහිටුවාගෙන ඉන්නේ. මාරයාට සැකයක් හිතුණා මුන්නහන්සේ මේ දැලිපිහියෙන් ගෙල සිඳ ගන්න මොහොතේම කෙලෙසුත් සිඳීවද්ද අවිද්‍යාවත් සිඳීවද්ද මගේ ග්‍රහණයෙන් බේරෙයිවද්ද කියලා. ඒ නිසා ඉක්මනින් බුදුරජාණන් වහන්සේ ළඟට මාරයා යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පහළ වෙලා කියනවා ස්වාමීනි සුගතයන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මේ මොහොතේ දැලිපිහියකින් ගෙල සිඳගෙන කලුරිය කරන්නට සිතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩෙද්දී එහෙම එකක් වෙන්න දෙන්නේ කොහොමද කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා මාරය ඔබ කලබල වෙන්න එපා. ඥානවන්තයෝ ඔහොමත් කරනවා. වීරියවන්තයෝ ඔහොමත් කරනවා කිව්වා. එතකොට මාරයා නොපෙනී ගියා. ඒ මාරයා නොපෙනී ගිය මොහොත වෙනකොටම අපගේ ගෝධික මහතෙරුන් වහන්සේ මනාව කුසලයේ හිත පිහිටුවාගෙන උපදවගත්ත චිත්ත සමාධියද සහිතව ඉදිද්දී දැලිපිහියෙන් ගෙල සිඳගෙන කලුරිය කළා. එතකොට බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා ගෝධික තෙරුන් වහන්සේ කලුරිය කරපු බව. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළා මහණෙනි ගෝධික නම් වූ කුලපුත්‍රයා යම් තැනක කලුරිය කළාද ඒ කාලශිලාවට අපි වඩිමු කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන කාලශිලාවට වැඩම කළා. දැන් කාලශිලාවට යනකොට පින්වතුනේ මේ ගෝධික තෙරුන් වහන්සේ කලුරිය කරපු යහන එලිමහනේ තියලා තේනවා. ඈතටම පේනවා කියනවා මේ ගෝධික තෙරුන් වහන්සේ මේ දැලිපිහෙන් බෙල්ල කපාගෙන දැන් ගෙල කඩා වැටිලා මේ සයනේ මත සිරුර තියෙන හැටි. හැබැයි එතනම පේනවා කියනවා කළුපාට දුමාරයක් වගේ එකක් ඉහළට පහළට මේ අතට ගමන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි ඔබට පේනවාද අර කළුපාට දුමක් වගේ දුහුවිල්ලක් වගේ එකක් මේ ගෝධික කුලපුත්‍රයාගේ සිරුර සමීපයේ එහෙට මෙහෙට දිශා අනුදිශාවේ යන හැටි ඔබට පේනවාද? ස්වාමීනි එහෙම අපි දැක්කා. මහණෙනි ඔය වෙන මොනවත් නෙමෙයි. ඔය වසවර්ති මාරයා ගෝධික කුලපුත්‍රයාගේ විඥාණය හොයනවා කිව්වා. ගෝධික කුලපුත්‍රයාගේ විඥාණය කොහි ගියාද? එය උඩු අතට ගියාද? එය උතුරට ගියාද? එය දකුණට ගියාද? මාරයා දුමාරයක වෙස් අරගෙන ගෝධික මහතෙරුන් වහන්සේගේ විඥාණය හොයනවා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ ගෝධික ස්වාමින් වහන්සේගේ අපගේ ආයුෂ්මත් ගෝධිකයන් වහන්සේගේ උපත කෙසේද සිද්ධ වුනේ? බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි ගෝධික කියලා කියන්නේ මහා ප්‍රඥාවන්තයෙක්. ඒ ගෝධික නොපිහිටි විඥාණයෙන් පිරිනුවම් පෑවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පිරිනිවීමේදී තමයි පින්වතුනි මේ දුක් සහිත වූ සියලු කෙලෙස් නැසලා මේ දුක් විඳින්මින් යන සංසාරයෙන් සදාටම නිදහස් වෙන්නේ. කෙලෙස් නැසූ රහතන් වහන්සේට අපි කියනවා අජරාමර. අජරාමර කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ ජරාව නසන ලද්දේය. ඒ නිසා අජර. මරණයද නසන ලද්දේය. ඒ නිසා අමර. යම්කිසි රහතන් වහන්සේ නමක් අජරාමර භාවයට පත් වුණා නම් එසේ අජරාමර භාවයට පත් වුණේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිසාමය. ඒ නිසා අපගේ භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා යේකේචි ඕසධා ලෝකේ විජ්ජන්ති විවිධා බහු යම්තා කෞෂධයෝ මේ ලෝකේ දැක ගන්නට ලැබෙවිද ධම්මෝසදං සමන්නත්ති ශ්‍රී සද්ධර්මය නම් වූ ඖෂධයට සමාන
වෙන කිසිදු ඖෂධයක් නැත්තේය. ඒ තම්පිවත භික්කවෝ මහණෙනී ඖෂධය පානය කොට සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න කියලා. ඒ නිසා අපටත් ධර්ම ඖෂධයෙන් මුළුමනින්ම සුවපත් වූ ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.